පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයන්ගේද නාමයෙන් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව ශුද්ධවන්තයන් මෙන් විශ්වාසයට පණ දෙමු. හැඳින්වීම දෙවියන් වහන්සේ විසින් අනාවරණය කරන ලදුව ශුද්ධ වූ ලියවිල්ල තුලින් මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවිපිදීමට වඩා උතුම් ප්‍රේමයක් නැත. අපි අපගේම බලය කෙරෙහි විශ්වාසය තබනවා නම් අපි කිතු සමිදානන්ගේ නාමයෙන් අප ඉල්ලන දෙයට ශුද්ධාත්ම වරම් දෙනු ලැබේ. අපගේ විශ්වාසයට පණ දෙමින් අප දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා බලය කෙරෙහි ඔබ එකිනෙකාට ප්‍රේම කරමින් ඔබගේ විශ්වාසය තුල සෑම මොහොතකම දෙවියන් දැකීමේ සහ කිතු සමිදානන් හඳුනා දැකීමේ වාග්ය පතමින් මේ උතුම් දිව්‍ය යාගයට ප්‍රතිසිතින් සහභාගී වෙමු. සහෝදර සහෝදරනී මෙම දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහි කර කමාවායද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබ මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මාගේ සහ අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අවරද ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙවින වහන්සේගේ දයාලතනන් හද සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණෙනි සියලු වරද දෙවියන්ණෙනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනක පුත්‍රෝ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි දිව්‍ය ස්වාමිනී දේවාජපාලකයන්නි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවවන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවවන ඔබ වහන්සේ අපගේ අදුන පිළිගත මැනව. පියාණන්ගේ දම්පසේ වැසෙන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. සුදාත්මයන් සමග දෙවියන්ගේ මහිමෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම සුද්ධෝතයන් වහන්සේමය එකම ස්වාමීන් වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. සියලු යහපත වන දෙවි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දරුවන් වෙත ළඟා වී ඔබගේ සරණිය සොයන්නට කරුණා කළ මැනව. අප මවා සුරකින දෙවි පියාණනි ඔබ වහන්සේම අපට දානය කළ ගැලවීමේ දීමනා අප තුළ රැක ගන්නට අපට පිහිටව මැනව. මේ කීදී ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ධර්මදේශකයා පොතෙන් උපුටාගත් කොටසකි. මනුෂ්‍යයාගේ ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේද? සියල්ල නිස්සාරය
හැමදේම නිස්සාරයයි ධර්මදේශකයා පවසයි. මිනිස්සේ ප්‍රඥාව අවබෝධය හා දක්ෂතාව ඇතිව සිය කාර්ය ඉටු කරයි. එහෙත් කිසි වෙහෙසක් නොදරු වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵලය තබා යන්නට ඔහුට සිදුවෙයි. මේද නිෂ්ඵල අසාධාරණ දෙයකි. මිනිසයා මුළු මහත් පොළොවේහි වෙහෙස දරා කරන කටයුතු වලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේවිද? ජීවිතය මුළුල්ලේම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනා පමණය. රාත්‍රියේදී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙයද නිෂ්ඵල දෙයකි. දේව වචනය මෙසේය. දිව්‍යන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය අපගේ පිළිතුර සමිදු වදනට සවන් දෙන්නෝ සිත් දැඩි කර නොගන්නෝය. සමිඳුන්හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු. අප මිදු පර්වතයාණන් හට සාදු හඬ නගා තුති ගී ගයමු. තුති ගී ගයා එතුමන් අභිමුවට ගමන් කරමු. එතුමන් හට ජය මංගල ගී ගයමු. අපගේ පිළිතුර සමිඳු වදනට සවන් දෙන්නෝ සිත් දැඩි කර නොගන්නෝය. එන්න හිස නමා එතුමන් හට නමස්කාර කරමු. අප මැවූ සමිඳුන් අභිමුව දනින් වැටෙමු. එතුමානෝ අපේ දෙවිදානෝය. අපි එතුමන්ගේ සෙනගය. එතුමානන් පෝෂණය කරන බැටළුවෝය. එතුමානන් පවසන දේට සවන් දුන්නොත් යහපත. අපගේ පිළිතුර සමිඳු වදනට සවන් දෙන්නෝ සිත් දැඩි කර නොගන්නෝය. පාලු කරේ මස්සානම් ස්ථානයේ සිටි දවසේදී මෙන්ද මෙරිබානම් ස්ථානයේදී මෙන්ද ඔබේ සිත් දැඩි කර නොගන්න. එහිදී ඔබේ ආධිපියවරු මා පරීක්ෂා කළෝය. මාගේ ක්‍රියා දැකත් මට අභියෝග කළෝය. අපගේ පිළිතුර සමිඳු වදනට සවන් දෙන්නෝ සිත් දැඩි කර නොගන්නෝය. තුමන් විසින් කොළොසිවරුන්ට ලියන ලද අසුනෙන් උපුටාගත් කොටසකි. ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමග උත්ථාන කරනු ලැබූ බැවින් දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති ලෞතුරු දේ ප්‍රාර්ථනා කරන්න. ලෞකික දේ කෙරෙහි නොව ලෞතුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. මන්ද ඔබ මරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමග දෙවියන් වහන්සේ තුල සැඟවී පවතී. අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට ඔබත් උන්වහන්සේ සමග තේජසින් ප්‍රකාශ වනු ඇත. එබැවින් කාම මිත්‍යාචාරය, අපිරිසිදුකම, කාම රාගය, නපුරු තෘෂ්ණා හා රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමක දුසිරිත් නසා දමන්න. එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමග ඉවතලා අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහුය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමනුවනු පිණිස
ඒ අලුත් ස්වභාවය එහි මෞංකාරයන්ගේ රූපය අනුව උන්වහන්සේ නිරන්තරයෙන් අලුත් කරනසේක. ඒ අලුත් ජීවිතයේහි ග්‍රීක ජුදෙව් කියාවත්, චර්මච්ඡේදිත අචර්මච්ඡේදිත කියාවත්, මිලේච්ඡ ශිෂ්ට ක්‍රියාවත්, දාස නිර්දාස කියාවත් ભેදයක් නැත. ඇත්තේ සියල්ලන් තුල සියල්ල වෙන ක්‍රිස්තුන් වහන්සේ පමණකි. දේවාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවජ්ජන සඳහා නැගී සිටින්න. සත්‍යය නම් ඔබ වහන්සේගේ ධර්මයය. සත්‍යෙහි අප කැප කළ මැනව. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ජොහාන් තුමාගේ සුදෝ සුවිශේෂයෙන් පුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අනුකරන දේ ඔබ කරන්නහු නම් ඔබ මාගේ මිතුරෝය. මෙතෙන් පටන් මම ඔබට දාසියෝ යයි නොකියමි. මන්ද දාසෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදනි. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. ඔබ මා තෝරාගත්තේ නැත, මම ඔබ තෝරාපත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවත්වන පිණිසත් මාගේ නාමෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය. මා ඔබට අනුකරන දේ මේය, එකිනෙකාට ප්‍රේම කරන්න. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි සමහර විට අහලා තියෙනවා කතාවක්. හැම ශුද්ධවන්තයෙකුටම අතීතයක් වගේම හැම පෞකාරයෙකුටම අනාගතයක් තියෙනවා. අපි මෙහෙම කිව්වොත්, තවත් වෙනස් විදිහකට කිව්වොත් එහෙම, හැම පෞකාරයෙක්ම කියලා කියන්නේ අපි කියලා හිතමු. මෙතනින් අපි හැමෝම, ඒ වගේම පියතුමා, මේ හැමෝටම ශුද්ධවන්ත අනාගතයක් තියෙනවා. ඉතින් ඒ ශුද්ධවන්ත අනාගතය හිමි කරලා දෙන්න තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආවේ. ඉතින් ශුද්ධවන්තයෝ කියන්නේ අපේ මේ කතෝලික දහම තුළ අපිට අමතක කරන්නට බැරිම කොට්ටාශයක්. මොකද මේ ඔබ මම ජීවත් වෙන ශුද්ධෝ ස්වභාව ගොඩනැගිලා තියෙන්නේ මේ ශුද්ධවන්තයන්ගේ ලේ වලින්. ශුද්ධවන්තයන්ගේ ලේ තමයි මේ ශුද්ධෝ ස්වභාවයේ හෙළ වෙන්නේ නැති අත්තිවාරම. අන්න ඒ මත තමයි ඒ ශුද්ධෝ ස්වභාව ගොඩනැගුණේ. අපි දන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ගෝලයෝ මොකද කළේ? පළවෙනිම දේ දේශනා කරන්න ගියේ නැහැ. ගෝලයෝ මොකද කරේ? බයෙන් හැංගුණා.
ඊට පස්සේ ශුද්ධාත්මයන්න් වහන්සේ ආවට පස්සේ මේ ගෝලයන්ට මතක් වුණා ටිකෙන් ටික ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු දේවල්. ශුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ මේ බය කියන දේ තිබුණ නැහැ. බය කියන දේ නැති වෙලා උන්වහන්සේ කියපු වචන ටිකෙන් ටික මේ ගෝලයන්ගේ හදවතට මනසට දැනෙන්න ගත්තා. උන්වහන්සේ කිව්වා අද සුද්ධ වූ සුවිශේෂයේ මාගේ ආඥාව මේ ගෝලයන්ට දැනෙන්න ගත්තා. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඉතින් ගෝලයෝ බැලුවා කොහොමද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කළේ? ඔවුන් දැක්කා උන්වහන්සේ මේ සාමාන්‍ය විදිහට නෙමෙයි තමන්ගේ මුළු ජීවිතයෙන්ම මේ හැමෝටම ගෝලයන්ටත් ඒ වගේම මේ හිටියේ හැම මිනිස්සෙකුටමත් ආදරය කරා. ඒ කොහොමද? තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ගෝලයන්ට දේශනාවක් කරලා ප්‍රාතිහාර්යයක් කරලා කන්න බොන්න දීලා පුංචි වචනයක් දෙකක් කියලා නෙමෙයි. තමන්ගේ ජීවිතයේ සම්පූර්ණ පරිත්‍යාග කරලා දුක් විඳලා වේදනාව විඳලා පරිත්‍යාග කරලයි උන්වහන්සේ මේ ගෝලයන්ට ආදරය කියන දේ ප්‍රේම කරන්නේ ආදරය කරන්නේ කියලා පෙන්වුවේ. හැබැයි අද වෙද්දී අපේ ආදරය මොකද්ද? අපේ ආදරේ මොනා හරි දෙයකට සීමා වෙච්ච ආදරයක්, කාලයකට සීමා වෙච්ච ආදරයක්, හැඟීමකට සීමා වෙච්ච ආදරයක්. පෙම්වතෙක් පෙම්වතියක් ගත්තම ඒ ආදරයේ තියෙන්නේ ඒ දෙන්නගේ මේ හදවතේ සමහර වෙලාවට විශ්වාසය තියෙනකම් විතරයි. නැද්ද? සමහර වෙලාවට එක සිද්ධියකින් ඒ ආදරේ නැති වෙලා මට ඔයාව එපා කියන තැනට එන්නේ නැද්ද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහෙම කරාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහෙම කරාද? පේදුරු මේ ළඟින්ම හිටිය ගෝලයා ජේසුව දන්නේ නැහැ කියලා 3 පාරක් කිව්වට පස්සෙත් ජේසුව ආදරය කරේ නැද්ද? ජේසුව ආදරය කළා. එන්න ඒ වගේ අපිටත් ආරාධනා කරනවා අපිට මේ අපේ ගෙදර ඉන්න අපේ දරුවට අපේ මහත්තයාට නෝනට ආදරය කරන්න විතරක් නෙමෙයි අනිත් හැමෝටම ආදරය කරන්න. ජේසු බැලුවේ නෑ මම දේවමෑණියොන්ට විතරක්, ජුසේතුමාට විතරක්, ගෝලියොන්ට විතරක් ආදරය කරනවා කියලා. උන්වහන්සේට මරණ දණ්ඩනය දුන්න පුද්ගලයාට පවා උන්වහන්සේ ආදරය කළා. අන්න ඒකයි සැබෑ ප්‍රේමය කියන්නේ. අපිට ඉගෙන ගන්න කියන්නේ අන්න ඒ විදිහට ප්‍රේම කරන්න. ඉතින් උන්වහන්සේගේ මරණයෙන් පස්සේ ශුද්ධාත්මයන්න් වහන්සේගෙන් පස්සේ මේ ගෝලයෝ උන්වහන්සේ ගැන දේශනා කරන්න ගියානේ. උන්වහන්සේ ගැන දේශනා කරන්නට ගියා. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙච්ච කාලෙදී උන්වහන්සේට හැම තැනකටම යන්න බැරි වුණා. උන්වහන්සේ ගිය වැඩිම තුර තමයි මේ පලස්තීනය වටේ විතරයි. උන්වහන්සේ පලස්තීනෙන් එක අඩියක්වත් එළියට තියලා නැහැ. හැබැයි උන්වහන්සේගේ ගැලවීමේ දහම පණිවිඩය අරගෙන ගියේ මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නැරම උන්වහන්සේගේ ගෝලිය උන්වහන්සේගේ මේ ශුද්ධවන්තයෝ. ඉතින් මෙහෙම උන්වහන්සේගේ දහම උන්වහන්සේගේ ගැලවීම මේ මුළු ලෝකයේ පුරාම අරගෙන යද්දි හැම අස්සක් මුල්ලක් නැරම අරගෙන යද්දි මේ ශුද්ධෝ සභාවට මේ ගෝලයන්ට මේ ශුද්ධවන්තයන්ට ලොකු තාඩන පීඩන වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. අපි අහලා තිනවා මේ රෝමේ පාලකයෝ, අධිරාජ්‍යයෝ, රජවරු, ඒ වගේම හිටිය සමහර ලොකු තනතුරු දරන අය මොකද කරේ? ඒ අයට ජේසුගේ දහම කියන දේ දරා ගන්න බැරුණා. මොකද පුංචි කාලෙකින් මිනිස්සු ගොඩාක් ජේසුගේ දහම වැළඳගත්තා. පේදුරුතුමා, පාවුලුතුමා ගිහිල්ලා දේශනා කරද්දී එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දසදහස් ගාණක් මිනිස්සු ජේසුගේ මේ ආදරය වැළඳගත්තා. අන්න ඒක බලාගෙන ඉන්න බැරි වුණේ ඇයි? මේ පාලකයෝ, අධිරාජ්‍යෝ, රජවරු නැත්තම් නායකයෝ මේ අයට බොරු දෙවිවරු හිටියා. ඒ වගේම මේ අය හිතුවා කිතුනුවෝ මේ මුළු ලෝකෙම අල්ලගනී කියන එක.
ඉතින් ඔවුන් මොකද කළේ? ඒ වගේම ඔවුන් මේ සුදෝ සභාව මර්ධනය කරන්න, සුදෝ සභාව නැති කරලා දාන්න උත්සාහ කළා. ඉතින් අපි අහලා තියෙනවා මෙතන ඉන්නවා සමහර විට දහම් පාසලේ ඉන්න දරුවෝ, ඒ වගේම ගුරුවරු සමහර විට උගන්වලා ඇති සුදෝ සභාවේ පීඩන සමය සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් අද ලංකාවේ තියෙන තත්ත්වය වගේ. සුදෝ සභාවේ හිටිය ශුද්ධවන්තයෝ ලොකු අරගලයක් කරේ ජේසුගේ ආදරය ගෙනියන්න. අපේ රටේ දැන් ලොකු අරගලයක් කරන්නේ රට ගොඩ නගන්න. හැබැයි රට ගොඩ නගන අරගල කරුවන්ව ටිකෙන් ටික මර්ධනය කරන්න, පීඩා කරන්න යනවා. ඒ කාලේ වුණු දේවල්ම දැනුත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් අපි අහලා තියෙනවා සමහරවිට අධිරාජ්‍යවරුන්ගේ නම් නීරෝ, ඒ වගේම ඩොමීෂියන්, මාකස් අවරේලියස්, වැලේරියන් නේ අපි සුද්ධවන්තයන්ගේ ප්‍රාර්ථනාවල සමහරට මේ නම් ටික අහලා තියෙනවා. ඉතින් ඔවුන්ට ඕන වුණා මේ සුදෝ සභාව සහ මුලින්ම නැති කරලා දාන්න. ඒ හින්දා ඔවුන් මොකද කරේ? කිතුණුවන්ව ටිකෙන් ටික මරන්නට ගත්තා. කොහොමද මේ කිතුණුවන්ව මරන්නට ගත්තේ? ඉතින් කිතුණුව සමහර වෙලාවට හැංගිලා හිටිය තැන් වලට ගිහිලා ඒ හැම තැනකටම මේ සොල්දාදුවෝ ඔවුන්ගේ හමුදාවල් යවලා මේ මිනිස්සුන්ව බලෙන් ඇදගෙන ඇවිල්ලා මැරුවා. ඉතින් සමහර වෙලාවදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසේ යන ගහලානේ මැරුවේ. ඒ විදිහටම මේ කිතුණුවන්ව, ඒ වගේම පූජකයන්ව, සුදෝ සභාවේ නායකයන්ව කුරුසේ යන ගහලා මැරුවා. මොකද මිනිස්සුන්ට පෙන්වන්න ඕන උනා මේවා බලලා උඹලා බය වෙන්නට ඕනේ. මේ වගේ මරණයක් තමයි උඹලා හැමෝටම අයිති වෙන්නේ කියන එක. හැබැයි ජේසුගේ ආදරය දැනගත්තු මේ කිතුණුවෝ, මේ සුද්ධෝ සභාවේ නායකයෝ ඒ කිසිම දෙයකින් සැලුණාද නැහැ. සමහරට අධිරාජ්‍යය මේ ඔවුන්ගේ දෙවිවරු ඉස්සරහා බිලි පූජාවක් විදිහට මේ කිතුණුවන්ව ඔප්පු කළා. බිලි පූජාවක් විදිහට සමහර වෙලාවට මේ අධිරාජ්‍යවරුන්ගේ මාලිගා ඉස්සරහා, මේ විශේෂයෙන් නීරෝ කියන අධිරාජ්‍යගේ මාලිගාව ඉස්සරහා රැට ආලෝකය තියෙන්නේ ඕන හින්දා ලොකු කණු හදලා මේ කණු වල කිතුණුවන්ව බැඳලා පුච්චන්න ගත්තා. එළි වෙනකම් මේ කිතුණුවෝ පිච්චි ජීවිතේ පූජා කළා. මොකද මේ අධිරාජ්‍යයට එළිය දෙන්න, අධිරාජ්‍යගේ මාලිගාවට එළිය දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට කිතුණුවන්ව ටිකෙන් ටික මරන්නට ගත්තා, නැති කරලා දාන්නට ගත්තා. අන්න ඒ වගේ අතීතයක් තමයි ඔබ මම මේ ඉන්න සුද්ධෝ සභාවට තිබ්බේ. මේ හරි සුන්දර මල් යහනාවක තිබ්බ අතීතයක් තිබ්බේ නැහැ. ඒ විදිහට ජීවිතේ කැප කරලා තමයි අපිට මේ වගේ මල් යහනාවක ඉන්න පුළුවන් විදිහට සුද්ධෝ සභාව හදලා දුන්නේ ඒ සුද්ධවන්තයෝ. ඉතින් අපි අහලා තියෙනවා රෝමේ තියෙන කොලොසියම. සමහර රෝමේට ගිය කට්ටිය මේ දේ දැකලා ඇතිනේ. ඉස්සර රෝමේ කොලොසියම කියන්නේ ක්‍රීඩා පවත්වන්න තිබ්බ තැනක්. ඉතින් මේ කිතුණුවන්ව මේ අධිරාජ්‍යවරු මේ රෝමේ කොලොසියම ඇතුළට දාලා මරන්න උත්සාහ කරා. මොකද මේ රෝමේ කොලොසියමට කිතුණුවන්ව ගෙනල්ලා ඔවුන් කියනවා මිනිස්සුන්ට එන්න කියලා මේ කිතුණුවෝ මැරෙන විදිහ බලන්න. ඔවුන් කරේ මොකද්ද? කිතුණුවන්න මේ රෝමේ කොලොසියම ඇතුළට දැම්මා. මිනිස්සු දසදහස් ගානකට ආරාධනා කරා මේ මිනිස්සු මැරෙනවා බලන්න. සමහර වෙලාවට හමුදාවක් දාලා, කඩු මුගුරු තියෙන සොල්දාදුවෝ දාලා, පිහිවලින් ඇනවලින් කොටාගෙන, කඩු වලින් කපද්දි මේ මිනිස්සු ඒව බලලා සතුටු වෙන්න ආවේ. ඒ වගේම අපි දැකලා තියෙනවා, අපි සමහරට බලලා ඇති ග්ලැඩියේටර් කියලා චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ පෙන්වන කොලොසියමේ කොහොමද ඒ ක්‍රීඩා සිද්ධ වෙන්නේ කියලා. සමහරට මේ මිනිස්සුන්ව දාලා සත්තුන්ට දවස් ගාණක් බඩගින්නේ ඉන්න සත්තු, සිංහයෝ, කොටි වලස්සුන්ව එකපාරට අතාරිනවා. ඉතින් මේ මිනිස්සුත් ආවේ මේ මිනිස්සුන් මේ වලස්සු, කොටි වලස්සු, සිංහයෝ කනවා බලලා
සතුටු වෙන්න. මේ හැම මිනිස්සෙකම සමහර විට අන්‍ය ආගමිකයෙක්. එහෙමත් නැත්තම් වෙන දෙවිවරුන්ට පූජා කරන වෙන දෙවිවරුන්ම අදහන මිනිස්සු. ඉතින් ඔවුන් ආව සතුටු වෙවි මේ මිනිස්සුන්ව කිතුණුවන්ව මරනවා බලන්න. හැබැයි ඔවුන් හිතපු නැති දෙයක් සිද්ධ වුණා ඒ දවසේ. ඒ තමයි කිතුණුවන්න මේ ඇතුළට දාලා කාලිකොටු වලස්සුන්ව ඇරියට පස්සේ ඔවුන් හිතුවා කිතුණුව එහෙ මෙහෙ දුවයි අනේ මගේ පණ බේරලා දෙන්න කියලා කෑ ගහයි කියලා අනේ මාව බේර ගන්න කියලා කෑ ගහයි මට මේ දෙවියන් වහන්සේව එපා කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව එපා කියලා දුවයි කියලා ඔවුන් හිතුවා. හැබැයි ඔවුන් මොකද කරේ? කොලෝසියම මැද ඉඳගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ගත්තා. ගීතිකා ගායනා කරන්න ගත්තා. මේ මරණය පෙනිපෙනි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ගත්ත. කොහෙවත් බයේ දිව්වේ නැහැ. අන්න මේ මිනිස්සු පුදුම වුණා. වටේ ඉන්න දහස් ගාණක් මිනිස්සු. කොහොමද මේ මිනිස්සු මරණය දැක දැක මෙච්චර සතුටින් ඉන්නේ? අන්න ඔවුන් දැනගත්තා ඔවුන්ගේ දෙවියන් වහන්සේ තමයි සැබෑ දෙවියන් වහන්සේ. ඔවුන්ගේ දෙවියන් වහන්සේ තමයි මේ ශක්තිය ඔවුන්ට දුන්නේ. අන්න එදා මේ දසදහස් ගාණක් මිනිස්සු මේ කොලෝසියමෙන් යද්දී ඔවුන්ගේ හදවත තුල දෙවියන් වහන්සේ කියන මේ කිතුණු දහම කියන බීජය මැරෙන්න වැඩෙන්න සලස්වගෙන තමයි එළියට ගියේ. අන්න එතනින් තමයි කිතුණුව බිහි වෙන්න ගත්තේ පුදුම විදිහට. ඉතින් ඔබට මට ආරාධනා කරනවා මේ කාලෙදී මේ පීඩා සමයේදී මේ ශුද්ධවන්තයෝ ගැන කියවලා බලන්න. ශුද්ධවන්තයෝ අපේ ජීවිතේට මොනවද අරගෙන එන්නේ? මොන වගේ පණිවිඩයක්ද? සමහර විට අපි අහලා කියවලා ඇත්තේ සුදෝ සෙබස්තියන් මුනින්ද්‍රයා, සුදෝ අන්තෝනි මුනින්ද්‍රයා අපි විශේෂයෙන් වන්දනා නමස්කාර කරන්නේ ඒ අයටනේ. හැබැයි ඊට වැඩිය ලස්සන කතන්දර තියෙන, ලස්සන ජීවිත කතා තියෙන ශුද්ධවන්තයෝ ගොඩාක් අපිට ඉන්නවා. ඉතින් මමත් මගේ දේශනාව අවසන් කරන්නට හැදුවේ අන්න ඒ වගේ ශුද්ධවන්තයෙක්ගේ ජීවිත කතාවකින්. ඒ ශුද්ධවන්තයා තමයි ශුද්ධෝ ලෝරන්ස් තුමා. ඉතින් අපි හැමෝටම පුංචි කාලයක් තිබිලා තියෙනවා නේ. ඒ පුංචි කාලෙදී අපි ආසයි වීර කතා අහන්න. මමත් පුංචි කාලේ හරි ආසයි වීර කතා අහන්න. මගේ තාත්තා මට මතකයි නිදිය ගන්න කලින් ඒ වීර කතා කතන්දර කියලා දෙනවා ළඟට ඇවිල්ලා නිින්ද යනකම්. ඉතින් අපිත් ආසයි වීර කතා අහන්න. ඉතින් මේ යන්නේ ශුද්ධවන්ත වීරවරයෙක්ගේ කතාවක්. ඒ තමයි ලෝරන්ස් තුමා. උන්වහන්සේගේ උපත සිදු වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2225 ස්පාඤ්ඤේ වැලෙන්සියා කියන නුවර. ඉතින් මේ කාලේ ශුද්ධ වූ සභාවේ දුෂ්‍යමාන එඬේරවුනේ පාප වහන්සේ උනේ දෙවන සික්ස්ටස් පාප වහන්සේ. ඉතින් පාප වහන්සේ විසින් මේ ශුද්ධ වූ සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න රෝමේදී පත් කෙරුවා තේවාචාර්යවරු 7 දෙනෙක්ව. ඉතින් මේ තේවාචාර්යවරු 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ ලෝරන්ස් කියන තේවාචාර්යතුමා. ඉතින් ලෝරන්ස් තේවාචාර්යතුමා රෝමේ තේවාචාර්යතුමා වෙච්ච හින්දා ඔහුට නමක් තිබුණා අග්‍ර තේවාචාර්ය. ඔහු තමයි තේවාචාර්ය මේ 7 දෙනාගෙන් ඉහළින්ම හිටිය තේවාචාර්යතුමා. ඉතින් මේ තේවාචාර්යතුමාට තමයි ඒ කාලෙදී ශුද්ධ සභාවේ ධනය වස්තුව බාරව ඔහු කටයුතු කළේ. ඔහු තමයි ධනය වස්තුව බාරව කටයුතු කරේ. ඉතින් මෙහෙම ඉද්දී ක්‍රිස්තු වර්ෂ 258 දී විතර වැලේරියන් අධිරාජ්‍යයට ඕන වෙනවා ශුද්ධ සභාව නැත්තටම නැති කරලා දාන්න. මොකද ශුද්ධ සභාව ටිකෙන් ටික වර්ධනය වෙනවා, ටිකෙන් ටික පොහොසත් වෙන්න ගත්තා. ඒ හින්දා වැලේරියන් අධිරාජ්‍යයට ඕන වුණා මේ ශුද්ධ සභාව නැත්තටම නැති කරලා දාන්න. ඉතින් ඒ අදහසෙන් මේ වැලේරියන් කියන අධිරාජ්‍ය පාප වහන්සේලව එවැගේම තේවාචාර්යවරුන්ව පියතුම්මන්ලව කිතුණුවන්ව මරන්න තීරණය කළා. ඉතින් මේ දෙවන සික්ස්ටස් කියන පාප වහන්සේ ලෝරන්ස් තේවාචාර්යතුමත්
මරණ මංචකයට යනකම් ගියේ ජීවිතයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්න තිබ්බ හරිම කැමැත්තෙන් පුදුම කැමැත්තෙන් පුදුම ආසාවකින් තමයි මේ සිස්ටර්ස් දෙවන සිස්ටර්ස් පාපවංශෙත් මේ අග්‍ර තේවාචාර්ය වුණු ලෝරන්ස් තුමත් ගියේ. ඉතින් මේ යන අතරේ පාපවංශේ ලෝරන්ස් තුමාට කියනවා තේවාචාර්ය තුමාට කියනවා මේ වැලේරින් අධිරාජ්‍යය සුදෝ සභාවේ තියෙන ධනයට තමයි ඇහැගහගෙන ඉන්නේ. ඉතින් ඔබ ගිහිල්ලා සුදෝ සභාවේ තියෙන හැම ධනයක්ම රත්තරන් රිදී මුතුමැණික් හැම ධනයක්ම දුප්පතුන් අතර බෙදලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට ඕන්න මරන්න දවස් 3ක් තිබුණා. දවස් 3ක් තියෙද්දි වැලේරින් අධිරාජ්‍යය බලාගෙන ඉන්නවා දැන් දවස් 3කින් මරන්න. ඒ වගේම ඒ කාලෙදි වැලේරින් අධිරාජ්‍යයට ආරංචි වෙනවා මේ සුද්ධෝ සභාවේ ධනය බාර වෙන්නේ මේ අග්‍ර තේවාචාර්ය ලෝරන්ස් තුමා කියන එක. ඉතින් ලෝරන්ස් තුමාව කතා කරලා ලෝරන්ස් තුමාට කියනවා ඔබේ සුද්ධෝ සභාවටත් ඔබේ දෙවියන් වහන්සේටත් ඕනේ ඔය පොතපතයි ලියකියවිලි විතරයි. ඒ හින්දා ඔබ ඔය පොතපත ලියකියවිලි ඔබේ ආගමික පොත්පත් ඔක්කොම තියාගෙන අපිට සුදෝ සභාවේ ධනය වස්තුව රත්තරන් ඒ හැම දෙයක්ම දෙන්න කියලා. ලෝරන්ස් තුමා ටික වෙලාවක් කල්පනා කරනවා. ලෝරන්ස් තුමා කියන්නේ තේවාචාර්යතුමෙක්. ඉතින් මෝඩෙක් නෙමෙයිනේ. දෙවියන් වහන්සේ හොඳ ප්‍රඥාවක් දීලා තිබුණා. ඉතින් ලෝරන්ස් තුමා පොඩි වෙලාවක් කල්පනා කරලා හරි මට දවස් 3ක් දෙන්න මම වස්තුව ඔබට ධනය රැස් කරලා දෙන්න. මොකද දවස් 3ක් ඕනේ කිව්වේ මට මේ වස්තුව සුද්ධෝ සභාවේ වස්තුව ධනය කියන්නේ මහා විශාලට පැතිරලා තියෙන දෙයක්. ඒ හැමදේම රැස් කරගන්න මට දවස් 3ක් ඕනේ කියලා කිව්වා. අන්න ඒ දවස් 3 ඉල්ලලා ඉතින් වැලේරින් අධිරාජ්‍ය පෙරේත කමට මේ දවස් 3 මේ අග්‍ර තේවාචාර්යතුමා ලෝරන්ස් තුමාට දෙනවා. ඉතින් ලෝරන්ස් තුමා ගිහිල්ලා මොකද කරන්නේ? සුද්ධෝ සභාවේ තිබ්බ හැම ධනයක්ම දුප්පත් මිනිස්සු, කොර, අන්ධ, ඒ වගේම ලෙඩ රෝගී හැදිච්ච ඒ හැම මිනිස්සෙකුටම මේ ධනය බෙදලා දෙනවා. ඉතින් තුන්වෙනි දවසේ එනවා ලෝරන්ස් තුමා දේව මාලිගාව ළඟට දේවස්ථානයේ ඉදිරියට මේ හැම ජනතාව හැමෝම ගේනවා. දුප්පත් මේ හැම ජනතාවම අරගෙන ඇවිල්ලා මේ දේවස්ථානයේ ඉදිරිපිට තියෙනවා. තියලා වැලේරියන් අධිරාජ්‍යයට කතා කරනවා. වැලේරියන් අධිරාජ්‍යයට කතා කරලා පෙන්නනවා මෙන්න මේ තමයි මේ මිනිස්සුන්ව පෙනලා කියනවා මේ තමයි සුද්ධෝ සභාවේ ධනය. වැලේරියන් අධිරාජ්‍යයක් කෝප වෙනවා, තරහ යනවා. ලෝරන්ස් තේවාචාර්යතුමන්ව මරණයට තීන්දුව කරනවා. ඉතින් ලෝරන්ස් තේවාචාර්යතුමන්ව මරන්නේ හරි පුදුම විදිහකට. ඒ තමයි ලෝරන්ස් තේවාචාර්යතුමන්ව පුච්චලා මරන්න තීරණය කරනවා. අපි දැකලා තියෙනවා ලෝරන්ස් තේවාචාර්යතුමන්ගේ පින්තූරයක් ගත්තොත් ලොකු තැටියක් වගේ එකක්, ග්‍රිල් එකක් වගේ, බාබිකියු මැෂින් එකක් වගේ එකක් තියාගෙන ඉන්නවා. මොකද උන්වහන්සේට යටින් ගින්දර දාලා යකඩ ඇඳක් මත තියලා තමයි උන්වහන්සේව පුච්චලා මැරුවේ. ඉතින් මෙහෙම පුච්චද්දී උන්වහන්සේව ටික ටික පිච්චෙනවා දැන්. හැබැයි උන්වහන්සේ කෑ ගහන්නේ ටිකක් වෙලා පිච්චිලා ඉවර වෙද්දී වැලේරියන් අධිරාජ්‍ය බලාගෙන ඉන්නවා. වැලේරියන් අධිරාජ්‍යයට කියනවා මගේ එක පැත්තක් පිච්චිලා හමාරයි. එහෙනම් දැන් මාව අනික් පැත්ත හරවන්න. මේ විදියට කිව්වට පස්සේ වැලේරියන් අධිරාජ්‍ය ලෝරන්ස් තුමාව අනික් පැත්ත හරවනවා. ඊට පස්සේ ලෝරන්ස් තේවාචාර්යතුමන් කියනවා මගේ මාව දැන් සම්පූර්ණයෙන්ම පිච්චිලා ඉවරයි. ඔබට පුළුවන් මාව අනුභව කරන්න කියලා. ඉතින් මේ වගේ ධෛර්යයක්, ශක්තියක් මේ සුද්ධවන්තයන්ට කොහෙන්ද ආවේ? වෙන කොහෙන්වත් නෙමෙයි. ආවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් සහ උන්වහන්සේගේ කුරුසේ මරණයෙන් සහ උත්ථානයෙන්. ඉතින් ඔබටත් මටත් කියන්නේ, අපේ දරුවන්ටත් කියන්නේ මේ වගේ සුද්ධවන්තයෝ, මේ වගේ සුද්ධවන්තයන්ගේ ලස්සන ජීවිත කතා ඕන තරම් තියෙනවා. ඕන තරම් බැබලෙන තරු පොත අරගෙන බලන්න. ඒ වගේම සුරලෝ දිනුවෝ කියලා සුද්ධවන්තයන්ගේ පොතක් තියෙනවා අරගෙන බලන්න. ඊට වැඩි තවත් ගොඩක් පොත් තියෙනවා. ඉතින්
අපේ ජීවිතයට ශක්තියක් ගන්න මෙන්න මේ ශුද්ධවන්තයන්ගේ ජීවිත වලින් පුළුවන්. ඉතින් ඔබටත් මටත් ආරාධනා කරන්නේ අපි අසරණ දුර්වල මිනිස්සු. හැබැයි මේ අසරණ දුර්වල උණු ශරීරය ඇතුලේ ශක්තිවන්ත ශුද්ධවන්ත පුද්ගලයෙක් ඉන්නවා. ශුද්ධවන්තයෙක් ඉන්නවා. එහෙනම් මේ ආරාධනාව අද මේ තුන්වෙනි නුවානේ දවසේ ඔබට කරන ආරාධනාව තමයි අන්න ඒ ශුද්ධවන්තයාට පණ දෙන්න. එහෙනම් අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ඔබ වහන්සේ තුල අපි හැමෝටම ශුද්ධවන්ත වීරවරයෙක් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දානය කරන්න කියලා. ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද පෙන පෙන සියල්ලද මවවලාල සියලු දෙවියන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජාත පුත්‍රයාණන්ද එකම ස්වාමීන් වන ශ්‍රේෂ්ඨ වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයේ ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වයේ ඇතුව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ලම ලැබුවේ මිනිස් අපෝදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුදාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කණමරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මිනිසයා වූසේක. තවද උන්වහන්සේ අපෝදෙසා පොන්සිය පිලාතු යටතේ කුරුසයෙන් ගැසෙන ලැබ මරණ වේදනාවිද උපුතේ තැන්පත් කරන ලැබුසේක. ශුද්ධ ලීවිලි පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නැත්තේ පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නිකන සමිදානන්ද ජීවදායකයන් වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එක වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසිවරු මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇතුළවා ගනිමි. තවද මළුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. දැන් අපි අපගේ පොදු අවශ්‍යතාවයන් උදෙසා යාඥා කරමු. දෙවියන්නි සුද්ධ සභාවේ නායකයන් වන සුදුතුම් පියතුමා ඇතුළු රජකුරුතුමන්ලා සහ පූජක පැවිදි සැමට දේව ජනතාවට විශ්වාසයේ ගමන් මගක් යාමටත් විශ්වාසය එකිනෙකාට ප්‍රේම කිරීමත් වැඩි වර්ධනය කරගන්නටත් අවශ්‍ය සුද්ධාත්ම වරප්‍රසාද හා සුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිස ස්වාමිනී අපකරණය ආඥා සවදාල මැනව. ආදර දෙවියන්නි ධනය බලය කීර්තිය ගෙන දෙන ගැටලු වලට ස්ථීර විසඳුම් ලැබෙන පටු පරමාර්ථයන් උදෙසා නොව සමත යහපත සලසන ක්‍රමවේදයන් තුලින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සියලු ජනනායකයින් හට සුද්ධාත්ම වරම් ලැබෙන පිණිස ස්වාමිනී අපකරණය ආඥා සවදාල මැනව. ආදර දෙවියන්නි කිසි විටකත් නොසැලී ස්ථීර විශ්වාසයෙන් යුතුව අප ජීවිත ගත කරන්නටත් ඔබ වහන්සේගෙන්ම පමණක් ලැබෙන සහනය අප ජීවිතවලට අයිති කර ගනිමින් දේවවර ප්‍රසාදයන් පිරෙන්නට අප සැම සුදුසන් වීමට අවශ්‍ය වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමිනී අපකරණය ආඥා සවදාල මැනව. ආදර දෙවියන්නි ඔබ වහන්සේගෙන් අපලද උතුම් කැඳවීමට අනුව ප්‍රිය ප්‍රසන්න විශ්වාසයේ බලාපොරොත්තුවට පණ දෙමින් එකිනෙකාට ප්‍රේම කිරීමේ යහපත් කිතුණු දිවියක් ගත කිරීමටත් දේව වචනය හඳුනා ගනිමින්
පිහිටා සිටීමටත් ඔබ වහන්සේගේ අනපනක් ආරක්ෂා කිරීමට අප සැමට අවශ්‍ය ශුද්ධාත්ම වරම් වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමිනී අපකරණය ආඥා ශ්‍රවදාල මැනව. දැන් අපි මදක් නිශ්ශබ්දව අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් උන්වහන්සේ වෙත යොමු කරමු. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු පිදීම. තුතිගී පොතේ ගීතිකා අංක 32. සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු ඔබලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්සන් සදාද අපට තමන් වහන්සේගේ විශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වන සදාද
ඔබගේ හස්වලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නා සේක්වා. සවිශුද්ධ ස්වාමිනිය වහන්සේගේ ජනයාගේ පුද පඬුරු කරුණාවෙන් පිළිගෙන පරිශුද්ධවත් කළ මැනව ඔබ පුතුන්ගේ අත්‍යන්ත යාගයේ සමග මුසුවන අපගේ ජීවිතේන්ද ඔබ වහන්සේට නිරතුරු පිදෙන යාගයක් බවට පත් කළ මැනව මේකදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වෙනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ උතුම් ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනී සියලු බලති සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණීය ගැලවීම දායකය. මිනිසා කළ වරදන ගැන අනුකම්පා කළ උන්වහන්සේ කන්‍යාවකින් ඉපදීමට කරුණා කළසේක. උන්වහන්සේ කුරුසිය මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවාගත් සේක. තවද උන්වහන්සේ මරණින් උත්ථාන වී සදා ජීවිතය අපට දානය කළසේක. එන් සුරදූත අග්‍රදූත සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවය දෙක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සවිශුද්ධ ලෝකාංග දෙවි ස්වාමීන් වහන්සේ සවිශුද්ධ ආසත් පොළවත් වහන්සේගේ මහිමේ පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය ඔබ වහන්සේ සැබවින්ම සවිශුද්ධය සියලු ශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන්න ඇතිමු. අපේසේ යදුනේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පෝපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමිනේ කඩා සෝගී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන් කෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසු උන්වහන්සේ සියම කුසලානන්ද රැගෙන නැවත තුති පුදා සූකිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන් කෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ දෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාදේ වගුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙන් පියාණන් වහන්සේගේ මරණයද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පෝපයද ගැලීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා අප සැම
සුදාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලෝහි පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධෝ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද මැල්කම් රංචිත් නැමැති අපගේ අගරාදු ගුරුතුමන්ද එතුමන්ගේ සහායක රාදු ගුරුතුමන්ලාද ගිහි පැවිදි පූජක සිළු දෙනාද සමගිම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උතාණිය බලාපොරොත්තු ඇතිවීමේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද ශුද්ධෝ ජුසේ මොනිදුන්ද භාග්‍යවත් අපෝස්තලු වරුන්ද සෑම කල්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිව්‍ය සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්වා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක් වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. ගලෙම දායකයන් පණතින් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුහුණු වී අපි ඊඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේහි වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ හිමින් මෙලෙවදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් රැස්වීමට අපට ඉගෙනගනි. අයහපතෙන් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතෙන් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආයදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාන වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකී ශ්‍රාවක නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව. වහන්සේ සදාහටම වැඩවසන සේක රාජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පවහරින දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාශපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයාණෝ මෙන ලොවේ පව්හරණ තනන් වහන්සේ අච බාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය.
තුතිගී පොතේ ගීතිකා අංක 150.
අද දින මේ දිව්‍යාගය සංවිධානය කළ සඳ චූටිමුනිදුන්ගේ තුන්වන නුවණ කුට්ටාශී සියලු දෙනාට බෝගුම යක්කල ජනතාවට ස්තුතිවන්ත වෙනවා. අපහසුතාවයෙන් පිරි කාලයේ වුවත් ඔවුන්ගේ පැමිණීම පිළිබඳව අද දිව්‍ය පූජාවෙන් පසුව බෝගුම යක්කල දේවස්ථානවල පැමිණි සදහැවතුන් සඳහා ලැබුම් ගෘහය අසල පුංචි සංග්‍රහයක් පිළියෙල කර තිබෙනවා. ඒ සංග්‍රහය භුක්ති විඳින්න අගෝස්තු 1 වන සඳුදා, 2 වන අඟහරුවාදා, 3 වන බදාදා, 4 වන බ්‍රහස්පතින්දා, 5 වන සිකුරාදා සිරිත් පරිදි සවස 6ට ජපමාල උච්චාරණය, ඉන් අනතුරුව නුවණ දිව්‍ය පූජාව පැවැත්වෙනවා. අඟහරුවාදා, බදාදා, පළමු බ්‍රහස්පතින්දා නුවණ පැවැත්වෙනවා සවස් 5:00ට. 5:00ට චුදු ආනමනිශ්වරගේ නුවණය, සදාසන නුවණය, චුදු ජුසේවාස්මින්දුගේ නුවණය 5:00ට පැවැත්වෙනවා. ඉන් අනතුරුව ජපමාලය උච්චාරණය කරනවා. දිව්‍ය පූජා නුවණ දිව්‍ය පූජා මංගල්‍ය වෙනුවෙන් ඉන් අනතුරුව පැවැත්වෙනවා. අගෝස්තු 5 වන සිකුරාදා, පළවෙනි සිකුරාදා උදෑසන 11 සිට 12 දක්වා ප්‍රශංසා මෙහෙය පැවැත්වෙන බව මතක් කරනවා. සවස් 3ට දිව්‍යද සමිතිය රැස්වීම. අගෝස්තු 6 වන සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙය සවස් 7ට පැවැත්වෙනවා. මෙදින සන්ධ්‍යා මෙහෙය සංවිධානය කිරීම දහම් ගුරු මණ්ඩලය මෙදින සාන්තාමණ්‍යයන්ගේ සිරුවම රැගෙන පෙරහැර යාමට අප බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අපගේ ඉල්ලීම අපට ඉටු කර දේවි කියා විදුලි බල මණ්ඩලයේ හවස මේ පෙරහැර ගමන් කරන්නට. අගෝස්තු මාසයේ 7 වන දින උදෑසන 7ට පළමු දිව්‍ය යාගය, උදෑසන 8:00ට 114 වන වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව, මේ සංවිධානයේ ධර්ම සේවා සභාව, 7 දිව්‍ය පූජා සංවිධානයේ දිව්‍යද සමිතිය සහ මරියා හමුදාව අගෝස්තු 7 වන ඉරුදින සවස් 5ට තුතිදීමේ දිව්‍ය පූජාව සංවිධානය කිරීම සාන්තානායක මුතුකාන්තා සමිතිය සහ සාන්ත විසන්ති පවුලා සමිතිය සවස් දිව්‍ය යාගයට හැකි හැම දිනකටම සහභාගී වෙන්න මතක් කරනවා. දෙවස්සානට පැමිණිලා චුදු ආනාමිනියන්ට ස්තුති කරන්නට. අදින දිව්‍ය පූජාවේ අනතුරුව තරුණ සමිතියට ආධාර පිණිස දේවස්ථානය ඉදිරිපිටය අය සුප් අලෙවි කිරීමට සූදානම් කර තිබුණා. වර්ෂාව නිසා දේවස්ථානයේ මේ පැත්තේ පොඩි පල්ලියේ ඒ අය ඒ සුප් අලෙවි කරනවා. හැකි අය උන්ට ඒ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම වයිසිස් සමිතියට ආධාර පිණිස උන් පවත්වන්නා වූ ඒ ස්ථානයේදීත් ඔබට ඒ අයට සහයෝගය ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම හිට නුවණේ පවත්වන අයට මතක් කරනවා පැමිණ දේවස්ථානයේ සහ දේවස්ථානයේ අවට පිරිසිදු කරන්නට ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපගේ මංගල්‍යයේ ප්‍රතිමාව රැගෙන අපි වීදි සංචාරය කරනවා දේවස්ථානෙන් නුවරපාරට අවතීර්ණ වෙලා. ඉන් අනතුරුව අපි නුවරපාර දිගේ ඉස්සරහට යනවා. ඉන් පස්සේ නැවත වතාවක් ආපසු හැරිලා දේවස්ථාන ඉදිරි පිටින් හංසගිරි පාර දක්වා ගමන් කරනවා. ඉතින් දේවස්ථානයේ සහ හංසගිරි පාර අතර නුවණ කොට්ටාශවල සදහැවතුන්ට මතක් කරනවා හැකි ආකාරයෙන් ඔබගේ සැරසිලි ලබා කිරීමට ඔබගේ සහයෝගය ඔබගේ නුවණ නායක නායිකාවන්ට ලබා දෙන්න. අද 3 වන නුවණේ මංගල්‍ය වෙනුවෙන් එකතු මුදල 25500යි. ඒ සෑම දෙනාට ස්තුතිවන්ත වෙනවා. නැගිට සිටිමු. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී ස්වර්ගීය දීමනාවෙන් ඔබ වහන්සේ අප ප්‍රබෝධවත් කළසේක. ඔබ වහන්සේගේ දයාවෙන් අප රැක ගන්නාසේක. එසේම ඔබ වහන්සේගේ පිහිට ආධාරය මත සුරැකෙන අප ඔබ වහන්සේගේ සදාතන ගැලවීම ලබා ගැනීමට සුදුස්සන් කළ මැනව. මේ කීට අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලද්දේව මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න ජේසුස් වහන්සේගේ සාමය හා ආදරය රැගෙන යන්න. දිව්‍යයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. තුතිගී පොතේ ගීතිකා අංක 171.
සියලු දෙනාම සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තගේ නාමයෙන් ආමෙන්. ජේසු පීඨයි Jesus be thy Father.